ඉන්දියානු ගොවි අරගලයට ලාංකීය ගොවි ජනතාව නියෝජනය කරමින් සමස්ත ලංකා ගෝජන සම්මේලනයේ අපගේ පූර්ණ සහාය මේ අවස්ථාවේදී ප්‍රකාශ කරනවා. ඇත්තටම දැන් මේ 53 ගැන මම මෙතන විස්තර කරන්න යන්නේ නැහැ. මේ රූපරාමුලින් පිළිබඳව යම් විස්තරයක් ප්‍රකාශයටපත් වුණා. ගිය අවුරුද්දේ සැප්තැම්බර් මාසයේ ඉන්දියානු පාර්ලිමේන්තුවේ සම්මත කරන ලද මේ විශේෂ පනත් දෙක සහ කලින් තිබුණු පනතක් සංශෝධනය කරන ලද අලුතෙන් ගෙනෙන ලද මේ පනත් තුන සම්බන්ධව පැන නැගිච්ච මහා දැවැන්ත අරගලයක් ඉන්දියානු රට තුල මේ වෙනකොට පැන නැගිලා තිබෙනවා. මේ තුල මේක ඇත්තටම අපි මේ ලංකාවට ගලප්ප ගත්තොත් එහෙම දැන් විශේෂයෙන්ම ලංකාවේ අපි මේ ඉන්දියානු අරගලයට සහාය දෙන්න ඕනේ මොකද මීට අදාළ හේතු කාරණා ඊළඟ ඉන්දියානු අරගලයේ ස්වභාවය ගත්තොත් 1990 සිටම ලෝක බැංකුව මුල්‍ය අරමුදල මෙයාගේ මැදිහත් වීම යටතේ කරපු බලපෑම් මත ඒකේ එක්තරා පිපිලීමක් තමයි මෝඩි ආණ්ඩුව යටතේ මේ වෙනකොට සිද්ධ වෙලා තිබෙන්නේ. කෝටි 130කට වැඩි ජනගහනයක් ඉන්න ඉන්දියාවේ 150කට වැඩියෙන් ගොවි ජනතාව ඉන්නේ. තොර අද ලෝකෙට ලොකුවට පේන්න තිබුණාට දාරිද්‍රතාවයෙන් පෙළෙන මන්දපෝෂණයෙන් පෙළෙන සියදිවි නසා ගැනීම කරන බොහොම අමාරුවෙන් ජීවත් වෙන විශාල ජන කොටසක් ඉන්දියාව තුල ඉන්නවා. අද කෘෂිකර්මාන්තයේ පැත්තෙන් ගත්තොත් එimhe ඉන්දියාවේ 60% විතර ගොවින්ගෙන් අක්‍රයට වඩා අඩු ඒ සීමාවේ ඉඩම් වලට මේ වෙනකොට ඒගොල්ලෝ කොටු වෙලා තියෙනවා. ඒතර මෙන්න මේ තත්ත්වයක් එක්ක ඇත්තරම හරිත විප්ලවයත් එක්ක ලෝකේ අලුත් බීජ ආවා. ලෝකේ කෘෂිකර්මාන්ත ඉස්සරහට යන්න අලුත් ප්‍රවේශයක් ආවා. ලෝකේ ජනගහනය වැඩි වෙනකොට වැඩි වෙන ජනගහනයට සාපේක්ෂව ආහාර නිෂ්පාදනයේ වැඩි කර ගැනීම වුමනාව ආවා. ඒ තත්ත්වයක් එක්ක විප්ලවීය වෙනසක් සිද්ධ වුණා. ඒ වෙනස හොඳයි. හැබැයි මේ වෙනස අවභාවිතා වෙන එක තමයි අවභාවිතා කරන එක තමයි අද තියෙන ගැටලුව. දැන් ඉන්දියාවේ ගත්තාම මේ ප්‍රශ්නේ මීට සමාන තත්ත්වයක් ලංකාවෙත් තියෙනවා. දැන් අක්‍රයකට වඩා අඩු ඉඩම් වලට ගොවි ජනතාව සීමා වෙනකොට ඒක නිෂ්පාදන ධාරිතාවය අතරම සුළු වෙනවා. ඒ සඳහා ඉඩම් වලට අලුත් තාක්ෂණ යොදන්න බෑ. ඊට පස්සේ වියදම වැඩි, නිෂ්පාදන වියදම වැඩි. හොඳ ඵලදායීතාවයක් ගන්න බෑ. එතකොට ඒ තත්ත්වයක් එක්ක ජාත්‍යන්තර ඉලක්ක කරගෙන නිෂ්පාදනය කරනකොට රටේ ජනගහනය ඉලක්ක කරගෙන නිෂ්පාදනය කරනකොට අලුත් තාක්ෂණයේ මුහු කරලා වැඩි ඵලදාවක් අඩු පිළිවෙයකින් ලබා ගන්න පුළුවන් විදිහට මේ කෘෂිකාර්මික බිම් කළමනාකරණය කරන්න ඕන. එතන අපි ඉන්නවා. එහෙමනම් ඉන්දියාව තුලත් මේක සිද්ධ වෙන්න ඕනේ. මේක ලංකාවටත් අදාළයි. එතකොට මෙන්න මේ එහෙම වුණොත් තමයි අර අක්‍රයක්‍රේ තියෙන ඉඩම් එකතු වෙලා මහා පරිමාණ ගොවි බිම් බවට පත් වුණොත් තමයි වැට කඩළු අයින් වෙලා කුඹුර වල ගත්තොත් එහෙම ළඟ ළඟ තියෙන නියරවල් පුංචි පුංචි ලියදු අයින් වෙලා මහා දැවැන්ත ගොවි බිම් බවට පත් වුණොත් තමයි ඒවට අර නවීන තාක්ෂණය යොදන්න පුළුවන් වෙන්නේ. ඒ තත්ත්වය තුල තමයි වැඩි ඵලදාවක් ගන්න පුළුවන් වෙන්නේ අඩු පිළිවෙයකින්. එතෙන්ද යන්න ඕන. මේක ලංකාවටත් අදාළයි. දැන් අපි ලංකාවේ ගත්තාමත් අද ඉඩම් ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් අපි කුඹුරු අක්කර 5 කුඹුරු තිබුණා. දැන් උදාහරණයක් ගත්තොත් මැදිරිගිරිය ගත්තොත් කවුඩුල්ල ව්‍යාපාරේ අක්කර 5යි. අක්කර 3 කුඹුරු. අක්කර 2මාරි. ඔන්න ඔහොම ඇවිල්ලා වෙරලා දැන් අද වෙනකොට මේවා කැඩිලා ගිහිල්ලා දැන් සාමාන්‍යයෙන් අක්කර භාගයට අක්කරයට සීමා වෙලා තියෙනවා. ගොඩ ඉඩම් ගත්තාම ඒවත් එහෙමයි. මෙන්න මේකත් එක්ක ඉඩම් කුඩා වෙන්න යැපුම් මට්ටමකට යනවා. ඊට පස්සේ නිෂ්පාදන වියදම වැඩි වෙනවා. ඒතර වැඩි ඵලදාවක් ගන්න බැරි වෙනවා. එහෙමනම් අලුත් තාක්ෂණෙත් එක්ක ඉස්සරහට යන්න ඕන. ඒකේ කිසි විවාදයක් නැහැ. එහෙමනම් මෙන්න මේකත් එක්ක
දැන් මේ ධනේශ්වර රටවල් තෝරගන්නේ ඒකට විකල්ප විදියට මොකද්ද? දැන් ඉන්දියාව තෝරගෙන තියෙන විකල්පය මේක තමයි. දැන් දැනට ඇත්තරම ඉන්දියානු ගොවියට රාජ්‍ය මැදිහත් වීමක් යම් ප්‍රමාණික තියෙනවා. තමුන්ගේ අස්වැන්න මණ්ඩි කියන ආයතන දැන් උදාහරණයක් ගත්තොත් ලංකාවේ ආර්ථික මධ්‍යස්ථාන වාගේ විශේෂම ප්‍රාන්ත රාජ්‍යම් වලට සීමා වෙලා තමයි මේක යන්නේ. 6500ක් විතර ඉන්දියානු රට තුල මේවා තියෙනවා. ඒ ආසිතව රජයේ මැදිහත් වීමක් මේක තුල තියෙනවා. අස්වනු ගොවිය විකුණ ගන්නවා. හැබැයි ඒ තුල ගොවියට ලොකු ප්‍රශ්න තියෙනවා. ගොවියට නිෂ්පාදන වියදම වැඩි. හොඳ වෙළඳ පොලක් නැහැ. අතරමැදියාගේ මංකොල්ල කෑමට ගොවිය ලක් වෙනවා. සූරා කෑමට ලක් වෙනවා. මෙන්න මේකත් එක්ක ගොවියා දිගින් දිගටම පහුගිය කාලේ අරගල කෙරුවා. සාධාරණත්වයක් ඉල්ලලා. ඊට පස්සේ ඒ අරගල වල ප්‍රතිඵලයක් විදියට දැන් ආණ්ඩුව ඊට පස්සේ ගෙනාව 53ක්. මේක තුල මොකද්ද කරන්නේ? මේක තුල ඇත්තටම සිද්ධ වෙන්නේ ගොවියා කබලෙන් ලිපට වැටෙන එක. ඒතකොට මේකෙන් ඇත්තටම ඉන්දියානු රජයේ බලාපොරොත්තු වෙන්නේ රාජ්‍යංශේ මැදිහත් වීම ක්‍රමානුකූලව හීන කරනවා. ඊට පස්සේ මේ බහුජාතික සමාගම් වලල්ලකට මේ ගොවියගේ ඉඩම් ටික පංගාර්ථු කරනවා. සම්පූර්ණයෙන් සමාගම් මත යැපෙන තත්ත්වයට ගොවියව පත් කරනවා. එතකොට මෙන්න මේකත් එක්ක ඒ ඉඩම් ටික ඊට පස්සේ සමාගම් සතු කරගෙන සමාගම් විසින් අලුත් තාක්ෂණය යොදලා නිෂ්පාදන ක්‍රියාවලියට අවතීර්ණ වෙනවා. එතකොට මෙන්න මේක තමයි මේගොල්ලන්ගේ සැලැස්ම. මේක තුල සාමාන්‍යයෙන් ඉන්න පුංචි ගොවියෝ මේකෙන් ඉවත් වෙනවා. ඊට පස්සේ ඒ ගොවියට සිද්ධ වෙනවට සමාගම් යටතේ වැටුප් ශ්‍රමිකයෝ බවට පත් වෙන්න සිද්ධ වෙනවා. කුලීකරුවෝ බවට පත් වෙන්න සිද්ධ වෙනවා. අර මහ පරිමාණ එක්තරා වලල්ලක් එක්තරා තට්ටුවක් මේ තුල රැඳෙනවා. ඒතකොට මේ ක්‍රියාවලිය ඇතුලේ ඇත්තටම ගත්තොත් නිෂ්පාදනය පළල් වෙනවා. නිෂ්පාදනය වැඩි වෙනවා. ඒකේ එහෙම එකක් තියෙනවා. නමුත් මේක ඇතුලේ සාමාන්‍ය ජනතාව බරපතල මංකොල්ල කෑමකට ලක් වෙනවා. ධනපති පන්තිය මේ තුල මහා දැවැන්ත බලයක් ආර්ථික බලයක් අත්පත් කරගන්නවා. එතකොට මෙන්න මේ තත්වයක් එක්ක තමයි අද ඉන්දියානු ගොවි ජනතාව මේ වෙනකොට මීට එරෙහිව දැවැන්ත අරගලයකට පියමන් කරලා තිබෙන්නේ. දැන් මේක අපි අපේ රටට ගලප්ප ගත්තොත් දැන් අපිට තියෙන මේක අපට බලපාන්නේ කොහොමද? දැන් අපිත් ගත්තාම පුංචි දැන් ඉඩම් කැබලි වෙලා තියෙනවා. එතකොට මෙන්න මේකත් එක්ක දැන් තවත් අවුරුදු දශක දෙකක් විතර තුනක් විතර එහාට ගියොත් එහෙම මේක කොතනින් කෙලවර වෙයිද කියලා කියන්න පුළුවන් කමක් නැහැ. ඊළඟට පදිංචි ඉඩම්, ජනාවාස ඉඩම්, පරිසරයට සම්බන්ධ ඉඩම්, කර්මාන්ත වලට සම්බන්ධ ඉඩම්, ජලාශ වලට සම්බන්ධ ඉඩම්, වගාවම් වලට සම්බන්ධ ඉඩම් මේවට අදාළව කිසිම කළමනාකරණයක් නැහැ. මැනේජ්මන්ට් එකක් නැහැ. දැන් අපි පොළව ගත්තාම හැමතැනම පොළව හිල් කරනවා. වත්තෙන් වත්ත ලිං හාරනවා. නල ලිං හාරනවා. ගෙවල් හදනවා තැන් වල ගම් උදාගම් අරක මේක එක තැන් වල මොනවා හරි පොදු ඉඩමක් තියෙනවා නම් ගෙවල් හදනවා. සෑම තැනකම. දැන් අපි වත්තක් ගත්තොත් එහෙම මීට දශක කීපයකට කලින් තිබුණේ එක ගෙයයි තිබුණේ. දැන් ඒ වත්තෙම ගෙවල් 5ක් 6ක් හැදිලා. එතකොට මෙන්න මෙහෙම යනකොට මේක කොතලින්ද කෙලවෙරෙන්නේ? කෘෂිකාර්මික ඉඩම් මේ වෙනකොට ජනාවාස ඉඩම් බවට පත් වෙමින් තිබෙනවා. කෘෂිකාර්මික ඉඩම් කැබලි වෙමින් තිබෙනවා, කුඩා වෙමින් තිබෙනවා. හැමතැනම වැටවල්. ඒතර මෙන්න මේකත් එක්ක මේක ගැටලුවක්. මේක ප්‍රශ්නයක්. එහෙමනම් මේකට විසඳුමක් ඕන. දැන් අපිට ගලප්ප ගත්තොත් ඉන්දියාවේ වගේම ලංකාවෙත් ගත්තාම මෙන්න මේ බහුජාතික සමාගම් වලට අපිට ඉඩම් අත්පත් කර දෙමින් තිබෙනවා. රජයේ සතුව තියෙන ඉඩම් අත්පත් කර දෙමින් තිබෙනවා. ඇමරිකාවේ ඩෝල් සමාගම ඇතුළු වෙනත් විවිධ සමාගම් වලට මේනකොටත් ඉඩම් සැලකුණු ප්‍රමාණයක් දීලා තියෙනවා, දෙන්න සැලසුම් කරලා තිබෙනවා. ඇත්තටම අපි රටේ ගත්තොත් එහෙම වැදගත්ම ඉඩම් කොටස් තියෙන්නේ ගොවීන් ළඟ. වටිනාම ඉඩම් තියෙන්නේ ගොවීන් ළඟ. එමුනම් මේ ගොවියා ළඟ තියෙන ඉඩම් ටික මේ බහුජාතික සමාගම් වලට ගන්න ඕන. අන්නේ සඳහා මේගොල්ලෝ සූක්ෂම විදිහට මේ වෙනකොට ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. දැන් උදාහරණයක් ගත්තොත් අපේ රටේ නීතියක් තිබුණා අක්කර 50කට වඩා කෙනෙකුට තියාගන්න බෑ, විකුණන්න බෑ, මිලදී ගන්න බෑ.
දැන් ඒක ඉවත් කරලා තියෙනවා. විදේශිකයන්ට අපේ රටේ ඉඩම් බදු ගන්න බෑ. ඒවා ඉවත් කරලා තියෙනවා. දැන් විදේශිකයන්ට අපේ රටේ ඉඩම් ගන්න පුළුවන්. අක්කර 50ට වඩා ඉඩම් ගන්න පුළුවන්, තියාගන්න පුළුවන්, විකුණන්න පුළුවන්. එතකොට මේ බාධාවන් ඉවත් කරලා තියෙනවා. අනිත් පැත්තෙන් ගත්තාම දැන් මේ ඉන්දියානු ගොවියටත් මේක අදාළයි, අපේ ගොවියටත් මේක අදාළයි. නිෂ්පාදන වියදම වැඩි. ජීවත් වෙන්න අමාරුයි. කිසි වගතුවක් නැහැ. වගා කරාට අස්වැන්නට මිලක් නැහැ. ශීතාගාර නැහැ. කෘෂිකර්මාන්තෙත් එක්ක ගැට ගැහිච්ච කර්මාන්ත මොකවත් නැහැ. අතුරු නිෂ්පාදන මොකවත් නැහැ. මෙන්න මේකත් එක්ක අපත යන අහක යන අහක දාන අස්වනු නෙලන්න නැතුව අතහරින ප්‍රමාණය වැඩි වෙලා තිබෙනවා. ඔන්න ඕකත් එක්ක කෘෂිකාර්මිකයාට කිසිම ගෞරවයකුත් නැහැ. ගණන් ගන්නෙත් නැහැ. මේ සියලු තත්ත්වයන් තුළ මොකක්ද වෙන්නේ? අලුත් තරුණ ප්‍රජාව කෘෂිකර්මාන්තෙත් එක්ක ඉඩමත් එක්ක ගැට ගැහින්නේ නැහැ. පරණ පරම්පරාව ඒගොල්ලෝ ලෙඩ වෙනවා. එතනින් පස්සේ ඒ වගාබි විදිහට පවත්වන්නට කවුරුත් නැහැ. ඊට පස්සේ ඒගොල්ලෝ નિરાයාසින්ම පෙළඹෙනවා තමුන්ගේ ඉඩම් කෑල්ල විකුණන්න. අනේ ඉඩම් කෑල්ල විකුණනවා. විකුණනකොට මේක මිලදී ගන්නේ කවුද? අවසාන වශයෙන් මේක කෙලවරේ මේක යනවා අන්නර සමාගම් වලට. ඊට පස්සේ අපි සියලුම ගොවි ජනතාවගේ ඉඩම් ටික සමාගම් සතු වෙනවා. සමාගම් සතු වුණාට පස්සේ වැටකඩලු අයින් වෙනවා. නීර්වල් ටික අයින් වෙනවා කුඹුරකනම්. ඊට පස්සේ සමාගම අලුත් තාක්ෂණ යොදලා ඊට පස්සේ යන්න වගා කටයුතු කරනවා. ඒතර මෙන්න මෙතෙන්ද තමයි දැන් මේ කටයුතු සූදානම් කරමින් ඉන්නේ. ඊට පස්සේ අපි ගොවියට සිද්ධ වෙනවා අර සමාගම් යටතේ තමුන්ගෙම ඉඩම් වල කුලීකරුව බවට පත් වෙන්න. ඒතර මේක තමයි දැන් ලංකාවෙත් මේ සිදු කරමින් පවතින්නේ. මීට සමාන දෙයක් තමයි ඉන්දියාව තුලත් දැන් මේ සිද්ධ කරන්න හදන්නේ. ඒකත් එක්ක තමයි ඉන්දියානු ගොවි ජනතාව පාරට බහලා තියෙන්නේ. එබනම් මෙන්න මේකත් එක්ක අපි පිළිගන්නවා. පාදුළු මේ කුඩා ඉඩම් කැබලි මේක මෙහෙම යන්න බෑ. මේක වෙනස් වෙන්න ඕනේ. අලුත් තාක්ෂණය ගේන්න ඕනේ. දැන් උදාහරණයක් ගත්තොත් ලෝකේ තියෙනවා නගුල් තියෙනවා ට්‍රැක්ටර්. ඒ නගුල් මහා විශාල නගුල්. ඒවා දැන් ගත්තොත් අපේ වාගේ රටවල යොදන්න බෑ. ඉන්දියාවේ ගත්තාමත් මේ කුඩා ඉඩම් වලට ඒ නගුල් යොදන්න බෑ. ඊට පස්සේ කෘෂි රසායන යොදන යන්ත්‍ර තියෙනවා. ඒවා යොදවන්න බෑ. වල් මර්ධනය කරන යන්ත්‍ර තියෙනවා. ඒවා යොදවන්න බෑ. අස්වනු නෙලන යන්ත්‍ර තියෙනවා. ඒවා යොදවන්න බෑ. දැන් අපේ රටේ ගත්තාමත් දැන් භූතයාගෙන් අපි කොළම අස්වනු නෙලනවනේ. භූතයා මැෂින් එක මේක හරියට ලියද්දී කරකවන්න බෑ. අපත යන ප්‍රමාණය වැඩි. අර නියර්වල් ළඟ තියෙනවා අහක යන ප්‍රමාණය වැඩි. අස්වනු නෙලාගෙන යන්න ඕන. එහෙම තත්වයක් නැහැ. ඉන්දියාවෙත් මේක අදාළයි අපටත් මේක අදාළයි. එමනම් අන්නේ අලුත් තාක්ෂණي ගේන්න ඕනේ. ඒතකොට ගෙනීම සඳහා මේ තන විසිරීලා තියෙන පොඩි ඉඩම් එකතු වෙන්න ඕනේ. වැටකඩුළු ඉවත් වෙන්න ඕනේ. ඒක වෙන්න ඕන. හැබැයි දැන් මේ ධනපති ආණ්ඩු යෝජනා කරන්නේ මෙන්න මේ ක්‍රියාවලිය. ඒ නිසා අපි මේකට අපේ විසඳුම ඒක නෙමෙයි. අපි පිළිගන්නවා නොක්කොම එකට වෙන්න ඕන. මේ තාක්ෂණය ගේන්න ඕන. ඒ මොනොත් තමයි අලුත් බීජ ප්‍රභේද හඳුන්වා දෙන්න ඕනි. දැන් අපි ගන්න අස්වැන්නට වඩා දෙගුණේ තුන්ගුණේ විතර අස්වැන්න ගන්න රටවල් තියෙනවා. විවිධ භෝගවලින්. ඒතකොට එහෙම තැනකට අපි යන්න ඕන. නිෂ්පාදන වියදම අඩු කරගන්න තැනකට අපි යන්න ඕන. එhmenan මෙන්න මේකත් එක්ක දැන් උදාහරණයකට ගත්තොත් අපි දැන් අපේ රටේ ගමු. දැන් අපේ රටේ ඉන්නවා අපි හිතමු උදාහරණයක් ගත්තොත් ගොවියෝ 100ක් ඉන්නවා. මේ ගොවියගේ කැමැත්තෙන් මේ ගොවියගේ ඉඩම් ටික ඔක්කොම එක යායක් බවට පත් කරනවා. එතන හදනවා වෙනම ගොවින්ගේ සමාගමක් හදනවා. සෞම්පකාරයක් සමාගමක්. ඒක වෙනම අධ්‍යක්ෂ මණ්ඩලයක් ඉන්නවා. දැන් අක්කර 100ක් තියෙනවා කියලා අපි හිතමු. අක්කර 100ක්. දැන් මේ අක්කර 100 ඇතුලේ එක ගොවියෙක්ට අක්කර භාගයක් තියෙනවා. තව ගොවියෙකුට අක්කර දෙකක් තියෙනවා. මේ ආදි වශයෙන් තමුන්ට අයිතිය තියෙනවා. තමුන්ගේ ඔප්පුව තියෙනවා. ඊටම හිමිකම තියෙනවා. මේක ඕනකොට විකුණන්න පුළුවන්, පවරන්න පුළුවන් ඒ අයිතිය තියෙනවා. ඒක බලෙන් නෙමෙයි යරන් තියෙන්නේ. එයා කැමැත්තෙන් තමයි මේ සමාගමට එකතු වෙලා තියෙන්නේ.
දැන් අන්නේ ඉඩම් යාය ලෙවල් කරලා ගැලපෙන විදිහට එක යායක් බවට පත් කෙරුවා. දැන් අක්කර කාල භාගි තිබුණු ඉඩම් ටික එකක් බවට පත් කෙරුවා. ඊට පස්සේ ඒ සමාගම සතුව එකට රාජ්‍ය මැදිහත් වීම අවශ්‍යයි. ටැට්ටර් ඇතුළු අනිකුත් උපාංග සංචිතියක් හදන්න ඕනේ. අලුත් බීජ හඳුන්වා දෙන්න ඕනේ. නව තාක්ෂණය මේ ගොවින්ට දෙන්න ඕනේ, මේ ගොවි සමාගම් වලට දෙන්න ඕනේ. ඒතර බහුජාතික සමාගම් නෙමෙයි, ගොවි සමාගම්. මොකද දෙන්න ඕනේ. දීලා ඊට පස්සේ අන්න අලුත් තාක්ෂණයත් එක්ක වගා කටයුතු කරනවා. ඊට පස්සේ අන්න අපිට පුළුවන් වෙන ලොකු නගුල් දාන්න. ඒතර අඩු කාලෙකින් අඩු ඉන්ධන ප්‍රමාණයකින් වැඩි ප්‍රමාණයක් අපි බිම් සකස් කරගන්නවා. නිෂ්පාදන වියදම අඩු වෙනවා. ඊට පස්සේ නිෂ්පාදන වියදම ඒ ගොවියගේ ඉඩම් වලට සාපේක්ෂව ඒක බෙදිලා යනවා. දැන් අපි තුන් රුපියල් 100ක් වියදම් ගියා නම් ඒ අක්‍රයක් තියෙන ගොවියට රුපියලක් එනවා වියදම. අක්‍ර භාගයක් තියෙන ගොවියට 750ක් වෙනවා වියදම. අක්‍ර 5ක් තියෙන ගොවියට රුපියල් 5ක් වෙනවා වියදම. ඊට සමාන්තරව අස්සෙන්නත් බෙදා ගන්නවා. අස්සෙන්නත් ඊට සමාන්තරව බෙදෙනවා. මෙන්න මෙහිම ක්‍රියාවලියකට අපි යන්න ඕන. ඒ නිසා බහුජාතික සමාගම් රටවල් ඇතුලේ පංගාර්ථු කරනවා වෙනුවට රාජ්‍ය මැදිහත් වීමක් සහිතව රජයේ ආශිර්වාදයේ සහිතව රජයේ මඟ පෙන්වීම සහිතව ඒ කෘෂිකාර්මික නිෂ්පාදකයා පදනම් කරගෙන ඔහුට තැන දීලා ඔහුගෙන් සැදුම්ලත් සමාගම් හරහා මේ කටයුත්ත ඉස්සරහට යන්න ඕන. අපි යෝජනා කරන්නේ අන්න එවැනි විසඳුමක්. එවැනි විසඳුමකට යන්න පුළුවන්. හැබැයි අපි විශ්වාස කරනවා මේ ධනපති ආණ්ඩුවලට එහෙම විසඳුමකට යන්න බෑ. එහෙම යන්න සූදානමකුත් නැහැ. ඒක නිසා මේක නිකන් විවේචනය කරලා විතරක් හරියන්නේ නැහැ. ඊට අදාළ අපේ විකල්පේ මොකද්ද කියන එකත් අපි සාකච්ඡා කරන්න ඕනේ. ඊළඟට කෙනෙකුට හිතෙන්න පුළුවන් ඕක ප්‍රායෝගිකව කරන්න පුළුවන්ද? ඔය කොයි මොන ගැටලු වලට මුහුණ දෙන්න සිද්ධ වෙයිද? මේ සියල්ල බේරගෙන අපි මේ වැඩේට යන්න ඕන. එhmenan මෙන්න මේකත් එක්ක අපේ ඉඩම් කළමනාකරණය කරගන්න ඕනේ. ජනගහන ඉන්න වැඩි වෙනවා. භූමිය අහිරෙනවා. කොන්ක්‍රීට් අහිරෙන ප්‍රමාණය, ගෙවල් හැදෙන ප්‍රමාණය, පොළොව හිල් කරන ප්‍රමාණය, වනාන්තර කපන ප්‍රමාණය ඔක්කොම වැඩි වෙනවා. ඊට සාපේක්ෂව තියෙන භූමිය කළමනාකරණය කරගෙන වැඩි ඵලදායීතාවයක් එන විදියට, වැඩි අස්වැන්නක් එන විදියට, අඩු පිළිවෙලකින් වැඩි ඵලදාවක් එන විදියට මේ සමස්ත ක්‍රියාවලිය කළමනාකරණය කරන්න ඕනකම තිබෙනවා. ඒ සඳහා රාජ්‍ය මැදිහත් වෙන්න ඕනේ. එhmenan මෙන්න මේකත් එක්ක ඉන්දියානු ගොවියගේ සටන අරගලී ගත්තොත් එම ඉතාමත්ම සාධාරණයි. රාජ්‍ය මැදිහත් වීම පැත්තකට තියලා සමාගම් වල සම්පූර්ණම ගොවි ජනතාව සමාගම් වල යටත් වැසියෙක් බවට පත් කරන සලස්මක් තමයි අද වෙනකොට ඉන්දියානු රජයේ අත ගහලා තියෙන්නේ. ඒ තත්ත්වය තුල තමයි ඉන්දියානු ගොවි ජනතාව කම්කරු ජනතාවගේ සහාය ඇතුව, සෙසු ජනතාවගේ සහාය ඇතුව දැවැන්ත අරගලයකට මේ වෙනකොට පියමන් කරලා තියෙන්නේ. ඒ අරගලේ ඉතාමත්ම තීරණාත්මකයි. අත්තර මේ තුල අපට ලොකු ආස්වාදයක් තියෙනවා. අපට ගන්න ගොඩක් අත්දැකීම් තිබෙනවා. ඒ නිසා ඒ ගොවි ජනතාව විශේෂයෙන්ම අධිකරණي ගත්තොත් එම ශ්‍රේෂ්ඨාධිකරණي මේක తాවකාලිකව නතර කරලා තිබෙනවා. ඊට පස්සේ මේකට කමිටුවක් පත් කෙරුවා මහ ජනතාවගේ අදහස් විමසන. ඒ ගොවි සටනේ නියුතු ගොවි නායකයෝ ඒකත් ප්‍රතික්ෂේප කෙරුවා. ඒ අධිකරණي ගත්තු තීන්දුව එක ප්‍රතික්ෂේප කෙරුවා. ඒ සියල්ල ප්‍රතික්ෂේප කරලා මේ වෙනකොට නවදිල්ලියට ඇතුල් වෙන දොරටු, ප්‍රධාන දොරටු වහලා 3ක් වහලා ඒ පාරවල් වල මහා දැවැන්ත යකඩ පොළු හයි කරලා සිමෙන්ති වලින් විවිධ බැමි ගහලා මහා දැවැන්ත අරගලයකදීලා ඉන්නවා. මේ වෙනකොට විශාල ප්‍රමාණයක් ජීවිත පූජා කරලා තිබෙනවා. හැබැයි ඒත් මේ ධනපති ආණ්ඩුව තාමත් මේක හකුල ගන්න තැනට අවිල්ලා නැහැ. එවනම් මෙන්න මේකත් එක්ක මේ ඉන්දියානු ගොවි ජනතාව මුහුණ දෙන ප්‍රශ්නෙට සමාන ප්‍රශ්නවලට මුහුණ දෙන රටක් විදියට, අල්ලපු රට විදියට අපි ඉන්දියානු ගොවියා මතු කරන කාරණා අපිට අදාළයි. ඒ කාරණා අපටත් එහෙමම තියෙනවා. ඉන්දියානු රට තුල මේ බහුජාතික සමාගම් ධනපති ආණ්ඩුවේ මැදිහත් වීමත් එක්ක
ඒ රට තුල කරන මැදිහත් වීම බලහත්කාරකම් අපේ රට තුලත් එහෙමම තියෙනවා. එහෙමනම් මේක අපි දකින්නේ ගොවි සම්මේලන විදියට මේක ඉන්දියානු ගොවියගේ සටනක් නෙමෙයි. මේක ලාංකීය ගොවියගේ සටනක්, ලාංකීය ජනතාවගේ සටනක්. අන්න එහෙමයි මේක දකින්නේ. ඒ නිසා ඉන්දියානු ජනතාව අතර මේක ගොවියකින් තනට අපි කොටු කරන්න අවශ්‍ය නැහැ. ඉන්දියානු ජනතාව මේ වෙනකොට දසදහස් ගණනින් මාස ගණනාවක් තිස්සේ ජීවිත පූජාවෙන් කරගෙන යන මේ දැවැන්ත අරගලය ජයග්‍රහණින් කෙලවර කරන්න ඕනේ. ඒ ජයග්‍රහණින් කෙලවර කරනවයි කියන්නේ ඒක අපිට ලොකු ආස්වාදයක්. ඉන්දියාව තුල මේක තහවුරු වුණොත් එහෙම අපිට මාරාන්තිකයි. ඊට පස්සේ අපුව චප්ප කරගෙන පොඩි කරගෙන යනවා කිසි ගේමක් නැහැ. එමනම් මෙන්න මේකත් එක්ක අපේ රට තුලත් අද බහුජාතික සමාගම් විවිධාකාරයෙන් මැදිහත් වෙද්දී නැගිනිර ජැටිය ඉල්ලුවා ඉන්දියාව අදානි සමාගමට දෙන්න ආණ්ඩුව සූදානම් වුණා 49%යි කිව්වා. කොහොමරි ජනතාවගේ නැගිටීමත් එක්ක වෘත්තීය සමිතිවල නැගිටීමත් එක්ක මේක ආපස්සට ගියා. ආපස්සට ගිහපුවම ආණ්ඩුව මොකද්ද කරේ? 51%ක් දෙනවා බටහිර ජැටිය. බලෙන් දෙනවා, ඇඟේ ගහනවා. එමනම් මෙන්න මේ තත්ත්වය තුල තවත් එකක් දැන් චීනට දෙන්න හදනවා අගමැතිවරයා. එතකොට ඉල්ලන්නෙත් නැතුව බලෙන් ගහන තත්ත්වය තුල අපේ රටේ නායකයෝ මිතනපති පාලකයෝ ඉන්දියාව තුල ගොවි ජනතාව මේක පරාජයට පත් වුණොත් යම් හේකින් කොයි විදිහට කටයුතු කරයිද කියන කාරණේ ලාංකීය ජනතාව ඊ타මත්ම බරපතල විදිහට ගන්න ඕනකම තිබෙනවා. ඒ නිසා ලාංකීය ජනතාවගේ සම්පූර්ණ සහාය ඉන්දියානු ජනතාවගේ මේ දවන්ත අරගලයට ලබා දෙන්න ඕනි. අන්න ඒ නිසා අපි සමස්ත ලංකා ගොවි ජන සම්මේලනයේ විදිහට ඉන්දියානු ගොවි අරගලයට ජන අරගලයට සම්පූර්ණම සහාය පළ කරමින් අද විශේෂයෙන්ම මේ සම්මන්ත්‍රණයේ සංවිධානය කරපු ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ අපගේ ගෞරවය පුද කරමින් මා සමුගන්නවා සියලු දෙනාටම ස්තුතියි.